මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. උදැසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන ප්‍රවෘත්ති සංස්කරණය කුමාරාල පාත ප්‍රකාශය සුජීව හරිශ්චන්ද්‍ර. ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාසනා හිමියෝ අපවත් වෙති. මෙරට ගංගා සංරක්ෂණය කිරීමේ ජාතික වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් අද ආරම්භයි. රටවල් 6ක ශ්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම් යෝජනාව අද සහ හෙට විවාදයට. අභ්‍යාසලාභී උපාධිධාරීහු දසදහසක් අද සිට ස්ථිරපත් වීම ලබති. පානීය ජල ව්‍යාපෘති රැසක් ඉදිරියේදී ජනතා අයිතියට. විදුලිය පහසුකම් නොමැති සියලු නිවාසවලට මේ වසර තුළ විදුලිය ලබා දීමේ වැඩසටහනක්. මෙරට කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 90,188 දක්වා ඉහළට. ලෝක කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 12 කෝටි 38 ලක්ෂය ඉක්මවයි. රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් ක්‍රිකට් තරගාවලියේ ජය ඉන්දියාවට. ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමීන් වහන්සේ අද අලුයම 3ට පවන කොළඹ පෞද්ගලික රෝහලකදී සිහිනුවණින් යුතුව අපවත් වූහ. මෙරට පමණක් නොව විදේශ රටවල පවා බෞද්ධ ජනතාව අතර ඉමහත් ප්‍රසාදයට පාත්‍ර වූ කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමීන් වහන්සේ විශිෂ්ට ධර්මදේශකයන් වහන්සේ නමකි. උන්වහන්සේ අපවත් වන විට 88 වන වියේ පසුව දශක ගණනාවක් පුරා උන්වහන්සේ ගුවන් විදුලි ධර්මදේශකයන් වහන්සේ නමක් ලෙස විශිෂ්ට මෙහෙවරක් සිදු කළහ. මෙරට ගංගා සංරක්ෂණය කිරීමේ ජාතික වැඩසටහන සුරකිමු ගංගා ප්‍රධාන සමාරම්භක උත්සවය කතරගම මැණික් ගඟ අසල රුහුණු කතරගම පූජා භූමි පරිශ්‍රයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10ට පැවැත්වේ. මීට සමගාමීව සුරකිමු ගංගා වැඩසටහනේ පළාත් සමාරම්භක උත්සව ආණ්ඩුකාරවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. පරිසරයේ ප්‍රධාන අංගයක් වන ජලයේ ගුණාත්මක බව සුරැකීම මගින් ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දීම, පරිසර සහ ජෛව සම්පත් ආරක්ෂා කිරීම සහ සංචාරක ප්‍රවර්ධනය වැඩසටහනේ ප්‍රධාන අරමුණ වේ. පරිසර අමාත්‍යාංශය මධ්‍යම පරිසරාධිකාරිය හා එක්ව වැඩසටහන ක්‍රියාවට නංවයි. සුරකිමු ගංගා අන්තර් අමාත්‍යංශ ජාතික මෙහෙයුම් කමිටුව, සුරකිමු ගංගා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව සහ සුරකිමු ගංගා ප්‍රාදේශීය සංවර්ධන කමිටුව ආදී වශයෙන් කමිටු 3කි. මුළු දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වැඩසටහන සඳහා පසුගිය අයවැය මගින් රුපියල් මිලියන 200ක් වෙන් කර තිබුණි. සුරකිමු ගංගා ගෝලීය තොරතුරු තාක්ෂණික වෙබ් අඩවිය මෙම සමාරම්භක උත්සවයේදී ජනාධිපතිතුමා අතින් විවෘත කිරීමට නියමිතයි. මෙම වෙබ් අඩවියට පිවිසීමෙන් වැඩසටහනේ ප්‍රගතිය සමීක්ෂණ දත්ත ප්‍රාදේශීය කමිටු මගින් ලබා දෙන ව්‍යාපෘති තොරතුරු ආදිය මුදල් ගෙවීමකින් තොරව ලබාගත හැකිය. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් 6ක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනාව අද සහ හෙට විවාදයට ගැනේ. ඒ පිළිබඳ ඡන්ද විමසීම අද හෝ හෙට සිදු කිරීමට ඇතැයි බලාපොරොත්තු වේ. මේ රටවල් 6 යෝජනාව ශ්‍රී ලංකාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කර ඇත. ජගත් මානව හිමිකම් කවුන්සිලේ 46 වන සැසිවාරයේ ආරම්භ වූ අවස්ථාවේදී මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැෂල් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාව සංශෝධනයට ලක් කරේ. ඒ අසුරින් කරුණු 16ක් ඇතුළත් කොට සකස් කෙරුණු යෝජනාවක් මෙම රටවල් විසින් ඉදිරිපත් කොට ඇති බව නීතිඥ මහාචාර්ය ප්‍රතිභා මහානාම මහතා පවසයි. එහි නිර්දේශ 16ක් ඇතුළත් වේ. රටේ ස්වෛරීත්වයට සහ භෞමික අඛණ්ඩතාවයට එමගින් බලපෑම් එල්ල කර ඇති බව ඔහු පවසයි.
සම්බන්ධයෙන් ජාතික ගුවන් විදුලියට වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය ප්‍රතිභා මහනාම මහතා. දැන් පවතින වර්තමානයේ අලුත්ම තත්ත්වය තමයි අද උදෑසන වන විට මේක යනවා යෝජනාව ඡන්දයකට අපිට හිතවත් රටවල් මේ වෙලාවේ 18ක් හෝ 19ක් තියෙනවා සියලු ආරංචි මාර්ග අනුව ඉන්දියාව තාම නිහඬයි. හැබැයි ඉන්දියාවටත් දැන් තීරලා තියෙනවා මූලික වශයෙන්ම ජාත්‍යන්තර වගවීමකට ලංකාව පත් කරනවා කියන්නේ ජාත්‍යන්තර වගකීම ඉන්දියාවට ලක් කරනවා. ඒතකොට ඒක විශාල ප්‍රශ්නයක් ඒගොල්ලන්ගේ භෞමික අඛණ්ඩතාවයට විශේෂයෙන්ම ජම්මු කාශ්මීර ප්‍රශ්නේ ඒගොල්ලන්ගේ තියෙනවා. නමුත් ඒගොල්ලොන්ට වෙලා තියෙන්නේ අප්‍රේල් 6 ඉන්දියාවේ තමිල්නාඩුවේ ඡන්දේ ඡන්දෙත් එක ඒගොල්ලෝ බරපතල තැනක ඉන්නවා. මොකද හේතුව තමයි අපිට පක්ෂව ඡන්ද දුන්නොත් තමිල්නාඩුවේ අවශ්‍ය වෙන්න පුළුවන්. කොංග්‍රස් එකත් අපිට විරුද්ධව ඉන්නවා. ඒ වගේම ಭಾರತೀಯ ජනතා පක්ෂයත් අපිට විරුද්ධව ඉන්නවා. ඒගොල්ලෝ නිහඬ වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට නිහඬ වුණා ශ්‍රී ලංකාවට අවශ්‍ය. ඒගොල්ලෝ ඇත්තටම ශ්‍රී ලංකාවේ නැගී ඉන්නවා නම් පෙනී ඉන්නවා නම් අපිට වාසිදායක තත්ත්වයක් තියෙනවා. කොහොම වුණත් මේ යෝජනාව පරාජය වුණයි කියලා ශ්‍රී ලංකාවට හෙට උදෑසන කිසි දෙයක් සිදු වෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව තමයි මේ යෝජනාව තව ඉදිරියට ගෙනියන්නයි මේගොල්ලෝ උත්සාහ කරන්නේ. ඒ නිසා මේ කරුණු 16ම 2022 පෙබරවාරි මාසයේදී ඉෂ්ට කරන්න කියලා කියයි. ඒ ඉෂ්ට කරේ නැත්නම් 2024 වෙනකන් ගෙනියයි. මේකේ මූලික අරමුණු කීපයක් තියෙන එක තමයි LTT හිතවාදී ඩයස්පෝරාව තනිකරම ආක්‍රමණය කළා තියෙනවා. එක්සත් ජාතික මානවිකම් කවුන්සිලේ මයි මාලිකම් කාර්යාලය ඒගොල්ලෝ තමයි මේ වාර්තා ඔක්කොම අරින්නේ. අසත්‍ය සාක්ෂිත් එක තමයි මේක ඉදිරියට ගෙනියන්නේ. අවසානයේ මේක මේ ආණ්ඩු පෙරලීමේ තත්වයකට යන්න තමයි උත්සාහ කරන්නේ 2014 වගේ ගිය පාරත් ඒකම තමයි උනේ බටහිර රටවල් අල්ලගෙන. ඒ හින්දා අපිට බය වෙන්න දෙයක් නැහැ. අපි වෙනින් පෙනීන රටවල් ඉන්නවා. ආරක්ෂක මණ්ඩලයට මේ යෝජනාවල් ගියත් ආරක්ෂක මණ්ඩලයට යන එකක් නැහැ. ගියත් අපි වෙනුවෙන් නිෂේධ බලය පාවිච්චි කරන රටවල් ඉන්නවා. ඒ නිසා අපි කියන්න ඕනේ එක දේ රටක් වශයෙන් එකට ඉන්න දැන්. ආණ්ඩුව ඒ වගේම විපක්ෂය හැමදෙනාම රණවිරුවන්ට ආදරේ රණවිරුවන් ආරක්ෂා කරනවායි කියනවා නම් වහාම ඒකබද්ධ නිවේදනයක් පාර්ලිමේන්තුව රැස්වලා ශ්‍රී ලංකාවේ සියලුම දේශපාලන පක්ෂ වලට එකට නැගීట్లా රට බේරගන්න අවශ්‍ය. අපිට දේශපාලන ඊළඟට කරන්න පුළුවන්. දේශපාලනය කරන රටක් තියෙනවා. රට බෙදුනොත් මුකුත් කරන්න බෑ. දරුවගේ අනාගතය ගැන හිත ඉන්නේ නැතුව අවුරුදු 3කින් ඩිග්‍රී එක කම්ප්ලීට් කරවන්න. HDFC Smart Goals ගණුමක් පටන් ගන්න. අමතන්න 2356 888. අභ්‍යාසලාභී උපාධිධාරීහු 10000ක් අද සිට ස්ථිරපත්වීම් ලබති. පසුගිය රාජ්‍ය විසින් අභ්‍යාසලාභීන් වශයෙන් බදවා ගන්නා ලද 14000ක් පමණ වන උපාධිධාරීන් අතර 10000කගේ පත්වීම් මෙලෙස ස්ථිර කරන බව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. අදාළ පත්වීම් ලිපි දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමින් අද සිට බෙදා හැරීමට කටයුතු යොදා තිබේ. ඔවුන්ගේ අභ්‍යාසලාභී කාලය අවසන් වී තිබේ. ඒත් කොරෝනා වසංගත තත්ත්වයේ මත ස්ථිර සේවයට බඳවා ගැනීමේ කටයුතු සැලසුම් කළ ආකාරයෙන් ක්‍රියාත්මක කළ නොහැකි වූ බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. උගත් තරුණ ප්‍රජාව රටේ සංවර්ධනයට දායක කර ගැනීම වත්මන් රජයේ අරමුණයි. එබැවින් දේශපාලන මතවාද සැලකිල්ලට නොගෙන උගත්කම පමණක් මූලික සුදුසුකම ලෙස සලකා රජයේ කටයුතු කරන බවද අමාත්‍යවරයා කියයි. ස්ථිරපත්වීම් ලබන උපාධිධාරීන්ගේ නාම ලේඛනය www.pubad.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය. යලිත් එම වෙබ් අඩවිය www.pubad.lk. ලෝක ජල දිනය අදට යෙදී තිබේ. එබැවින් අද සිට සිංහල හින්දු අලුත් අවුරුද්ද දක්වා කාලයේ පානීය ජල මහෝත්සවය ලෙස නම් කරන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි. මෙම කාලය තුළදී කුඩා මධ්‍යම සහ මහා පරිමාණ ජල ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි. ගලිගමුව, දැදරුවය, නිට්ටඹුව, යාපනය, වවුනියාව, ලුණුගල, පුදුකුඩුගිරි ආදී ප්‍රදේශවල මෙම පානීය ජල ව්‍යාපෘති ආරම්භ කරන බව අමාත්‍යවරයා සඳහන් කරයි. මේ ජල යෝජනා ක්‍රම හැම එකකින්ම ශාල ප්‍රතිලාභී සංඛ්‍යාවකට ජලය ලැබෙනවා. මේ 22 වෙනිදාෙන් ආරම්භ වෙලා සිංහල හින්දු අලුත් අවුරුද්ද දක්වා කාලය පානීය ජල මහෝත්සවයක් හැටියට අපි ප්‍රකාශයට පත් කරන්න කැමති. අපි ඒ කාලය තුල ප්‍රතිලාභීන් 60000කට 85000කට ජලය ලබා දෙන ලොකු ජල ව්‍යාපෘති හා කුඩා ජල ව්‍යාපෘති සමූහයක් විවෘත කරනවා. ඊයේ දිනේ තවත් COVID-19 ආසාදිතයන් 342 දෙනෙකු හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව මේ දක්වා දිවයිනෙන් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 91188ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර ප්‍රතිකාර ලැබූ තවත් ආසාදිතයෝ 293 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා ඊයේ රෝහල් වලින් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් පිටව ගියහ. ඒ අනුව මේ දක්වා සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 96743කි.
මේ අතර ඊයේ තවත් එක් COVID-19 ආසාදිත මරණයක් වාර්තා විය. මෙලෙස මරණයට පත්වී ඇත්තේ මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබූ ඇය මරණයට පත්ව ඇත්තේ පසුගිය 19 වෙනිදායි. ඒ අනුව මෙරට සමස්ත COVID-19 මරණ සංඛ්‍යාව 546ක් වී තිබේ. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල සංවිධානය කරන රතන සූත්‍රයේ සජ්ජායනා කිරීමේ වැඩසටහනේ 140 වැන්න ගාල්ල වල්පොල ඉමදුව ශ්‍රී සඳුන් විහාරස්ථානයේදී අද පැවැත්වේ. ඒ පිළිබඳව අදහස් දක්වන විහාරාධිපති ගාලු තල්පේපත්තුවේ ප්‍රධාන සංඝනායක අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති පූජ්‍ය අක්මිමන පඤ්ඤාසාර නායක ස්වාමීන් වහන්සේ අද දින ගාල්ල ඉමදුව වල්පොල ශ්‍රී සඳුන් විහාරස්ථානයේ උතුම් රතන සූත්‍ර දේශනාව පැවැත්වෙන බැවින් ඒ සඳහා සියලුම සදහැවතුන් ඊටාම කරුණාවෙන් රතන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරන්නට ගුවනින් අපහා එක්වන ලෙස කරුණාවෙන් මතක් කරනවා. දැනට වැළඳී තිබෙන්නා වූ කොරෝනා උවදුරින් ලක්වැසි ලෝවැසි සියලුම ජනතාව එයින් මුදවා ගැනීමේ පරමාර්ථයෙන් දේශනා කරන උතුම් රතන සූත්‍රය ඔබ හැම දෙනාගේම ඉහාත්මීය ආරක්ෂාව පිණිස ශ්‍රවණය කොට එම උවදුරින් මිදීම සඳහා අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලබා ගැනීමට හැම දිනාටම මෙත් සිතෙන් ආරාධනා කරමු. පසුරු 6 සිට වෙළඳ සේවයේ සහ සිටි FM සේවය ඔස්සේ රතන සූත්‍ර සජ්ජායනය සජීවීව ප්‍රචාරය කෙරේ. කොටුව පිට රාත්මලාන ගල්කිස්ස දෙහිවල මාත්‍ය ඔය මැතින් ඉස්සරහට යන්න. මේ මල්ලික් යන්නේ ඉස්සරහට යන්නකෝ. ඉස්සරහටම යන්න කියලා දිරිගන්වන එකේ හැමදාම බස් එකේ යන්නේ නැතුව අවුරුදු 3කින් තමන්ගේම වාහනයක යන්න. HDFC Smart Goals ගිණුමක් පටන් ගන්න. අමතන්න 2356යි 888. මාව ඉස්සරහ HDFC ගාව වසනවල්ලි. HDFC Smart Goals ලොකු ටාගට් පොඩි කාලෙකින්. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්පියාව. පවුල් ලක්ෂයක් සඳහා විදුලි සබඳතා ලබා දීමේ වැඩසටහනක් මේ දිනවල ක්‍රියාත්මකයි. ඒ සඳහා සමෘද්ධි පවුල් 50000ක් සහ අඩු ආදායම්ලාභී පවුල් 20000ක් තෝරාගෙන ඇත. මෙමගින් ජනතාවගේ දෛනික ජීවිතය යහපත් මට්ටමින් පවත්වාගෙන යා හැකි බව අමාත්‍ය කෙහෙලි රාමකවැල්ල මහතා පෙන්වා දෙයි. සෞභාග්‍ය දැක්ම ජාතික ප්‍රතිපත්තියට අනුව දයට එළිය වැඩසටහන යටතේ මේ ක්‍රියාත්මකයි. කොරෝනා වසංගත තත්ත්වයේ හමු වූද ජනතාවගේ යහපත අරමුණු කරගෙන සහන සැලසීම් අඛණ්ඩව සිදු කරන බව අමාත්‍යවරයා සඳහන් කරයි. මේ අතර විදුලිය සබඳතා ලබා ගැනීම සඳහා සමෘද්ධිලාභී සහ අඩු ආදායම්ලාභී පවුල්වලට සමෘද්ධි බැංකුව මගින් අඩු පොලි යටතේ ණය පහසුකම් සැපීමට පියවරගෙන තිබේ. මෙතෙක් විදුලිය ලබා ගැනීමට ඉල්ලුම් කර නැති අඩු ආදායම්ලාභී පවුල්වලට සමෘද්ධි බැංකුව හරහා මෙම ණය පහසුකම් ලබාගත හැකි බව සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් බන්දුල තිලකසිරි මහතා පවසයි. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්පියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. මතුගම ගොවිජන සේවා මධ්‍යස්ථාන බල ප්‍රදේශයට අක්කර 15ක පමණ කුරුඳු ගහලියද්ද යල මහ දෙකන්නේම වී වගාව සිදු කරන කුඹුරු යායකේ. ඒත් පසුගිය කන්න කීපයේදීම වී වගාවට දිලීර රෝගයක් බලපෑමෙන් වගා හානි සිදුවිය. මෙම කුඹුරු යායට මායිම්ව පිහිටි නිවාස කීපයකින් අපද්‍රව්‍ය ගලා ඒම ඊට හේතුව බව පසුව පරීක්ෂණයෙන් නිරීක්ෂණය විය. මේ නිවාසවල මුළුතැන්ගේ ඉඳුල් තෙල් වර්ග නෑමට භාවිතා කරන විවිධ ෂැම්පු වර්ග මෙන්ම පොලිතීන් සහ කැලි කසලද මෙම කුඹුරු යායට මුදා හරමින් පවතී. මේ තත්ත්වයේ මත මෙහි වගා කිරීම අතහැර දැමීමේ අවදානමකට ලක් වී තිබේ. මේ සම්බන්ධයෙන් අවධානය යොමුකට කඩිනම් පියවර ගන්නයි ගොවිහු මතුගම ගොවිජන සේවා සංවර්ධන නිලධාරීතුමියගෙන් ඉල්ලා සිටී. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය People's Leasing ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසම සම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම People's Leasing ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. ලොව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 12,38,44,000 ඉක්මවයි. වැඩිම ආසාදිත සංඛ්‍යාව ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන අතර එමාගේ 3,05,21,000කි. දෙවන ස්ථානයට පත්ව ඇත්තේ බ්‍රසීලය 1,19,98,000
93,000කට අධික ආසාදිත සංඛ්‍යාවක් වාර්තා කරයි. වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේද ඇමරිකා එක්සත් ජනපදයෙන් සහ බ්‍රසීලයෙනි. ඊයේ දිනේද බ්‍රසීලයෙන් 1,200කට අධික මරණ සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. ලොව පුරා සිදු වී ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව මේ වන විට 27,27,000 ඉක්මවා ඇත. ඉංග්‍රීසි ඔඩේට ආසන්න සාගරයේ අනතුරට ලක්ව තිබූ බෝට්ටු දෙකක සිටි නීති විරෝධී සංක්‍රමණිකයන් පිරිසක් මුදාගත් බව ප්‍රංශයේ ගලවා ගැනීමේ මධ්‍යස්ථානය සඳහන් කරයි. මේ සංක්‍රමණිකයන්ගේ උත්සාහය වී ඇත්තේ බ්‍රිතාන්‍යයට ඇතුළු වීමයි. 72 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායමේ කාන්තාවන් 9 දෙනෙකු සහ ළමයින් 11 දෙනෙකු ගමන් කර ඇත. පසුගිය වසරේදී දසදහසකට ආසන්න සංක්‍රමණිකයන් පිරිසක් ඉංග්‍රීසි ඕඩය හරහා බ්‍රිතාන්‍යයට ඇතුළු වීමට උත්සාහ දරා තිබේ. ඒ අතරින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී අතර තවත් 3 දෙනෙකු අතුරුදන්ව ඇති බවද වාර්තා වේ. People's Leasing ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසමසම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම People's Leasing ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 300. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ CIB අවුරුදු සමගින් මාර්තු 16 සිට 30 දක්වා සෑම බිල් පතකටම වටිනා තෑගි වවුචර් පත් බැංකු කාඩ් සඳහා 20% දක්වා වත්තා අපේම තැනකින් අපේම දෙයක් CIB. සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙල යටතේ 2025 වසර වන විට සැමට පිරිසිදු පානීය නල ජලය ලබා දීමේ වැඩසටහනක් දැන් ක්‍රියාත්මකයි. ඒ යටතේදී වූ කටාන ජල සම්පාදන ව්‍යාපෘතිය ජනතා හිතයට පැවරීමේ උත්සවය අද පෙරවරු 9ට අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ආවරණය වන මෙම ව්‍යාපෘතිය සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 11,795කි. මෙමගින් සෙත සැලසෙන සංඛ්‍යාව ලක්ෂයකට අධිකයි. ව්‍යාපෘතිය යටතේ නව ජල කුළුණු 3ක් නව පම්පාගාර 2ක් භූගත ජලාශයක් ඉදිකිරීම කීපයක්ද මෙහිදී සිදු කිරීමට නියමිතයි. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ CIB අවුරුදු සමගින් මාර්තු 16 සිට 30 දක්වා සෑම බිල් පතකටම වටිනා තෑගි වවුචර් පත් බැංකු කාඩ් සඳහා 20% දක්වා වත්තා අපේම තැනකින් අපේම දෙයක් CIB. ක්‍රීඩා පුවත් රොඩ් සේෆ්ටි වර්ල්ඩ් ක්‍රිකට් තරගාවලියේ ජය වාර්තා කිරීමට ඉන්දියාව සමත් වේ. අවසන් මහ තරගයේ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට එරෙහිව මුම්බායිහිදී ඊ රාත්‍රී පැවැත්වුණි. පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දිය ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දු 20 අවසානයේ කඩලු 4කට ලකුණු 181ක් ලබා ගත්තේය. පන්දු 41කට මුහුණ දුන් යුවරාජ් සිං ලකුණු 60ක් ලබා සිටදී දැවී ගියේය. යුසුෆ් පතාන් නොදැවී ලකුණු 62යි. පිළිතුරින්ම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කණ්ඩායමට පන්දු 20 අවසානයේ කඩලු 7ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 167ක් පමණි. සන ජයසූරිය ලකුණු 47ක් සහ චින්තක ජයසිංහ ලකුණු 40ක් රැස් කළේය. යුසුෆ් පතාන් සහ ඉෆ්රාන් පතාන් කඩලු 2 බැගින් දවාගත්තේය. මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක බටහිර ඉන්දිය කොදේව කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය ඊයේ නෝර්ත් සවුන්ඩ්ස්හිදී පැවැත්විය. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 169කි. ලහිරු තිරිමාන්න ලකුණු 70යි. ජේසන් හෝල්ඩර් ලකුණු 27කට කඩලු 5ක් දවාලීය. අනතුරුව සිය පළමුවෙනිම ආරම්භ කළ කොදේව කණ්ඩායම ඊයේ තරගය නතර කරන විට කිසිවෙකුත් නොදැවී ලකුණු 13ක් ලබා සිටියේය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. කොළඹ shopping festival 2021 වෙළඳ ප්‍රදර්ශනය අප්‍රේල් 7 වෙනිදා සිට 11 වෙනිදා දක්වා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. ප්‍රදර්ශනය පැවැත්වෙන දිනවල පෙරවරු 10 සිට රාත්‍රී 10 දක්වා මහ ජනතාව සඳහා විවෘත වේ. කොළඹ නගරයේ වඩාත් ආකර්ශනීය වෙළඳ ප්‍රදර්ශනය මේ වශයෙන් සැලකේ. වාර්ෂිකව මේ ප්‍රදර්ශනයට පැමිණෙන සංඛ්‍යාව 80000ක් ඉක්මවයි. ඒට්කන් ස්පෙන්ස් ප්‍රදර්ශන හා සම්මන්ත්‍රණාංශය මේ සංවිධානය කරයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ
2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. වැඩි පොලියක්, ඉතුරුම් ගිණුමට 100% රාජ්‍ය ආරක්ෂාව, ශිෂ්‍යත්ව විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල් සහ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය හා තැපැල් උපතැපැල් කාර්යාලය ජාලය මගින් ගනුදෙනු කිරීමේ හැකියාව. ඔබත් අදම ඔබේ සිඟිත්තාගේ අනාගතය වෙනුවෙන් හපන් ගිණුමක් අරමන්න. කොන්දේසි අදාළ වේ. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය ආසිසිර බෙටි ගන්න පුළුවන් වුණාද? හොඳ වෙලාවට එක ෆාමසියක් නම් ඇරලා තිබුණා. ඒ තරු පෙවුනේ සමහර බේත් වල ගණන් ඇහුවම. කීයද? LOLC ක්‍රෙඩිට් කාඩ් එක නොතිබෙන්න මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරි වෙනවා. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. මීට පෙර අපේක්ෂා නොකළ පරිදින් ගෝලීය ආර්ථිකයේ වඩාත් වැඩි ආර්ථික වර්ධනයක් අත්පත් කර ගනිමින් සිටින බව ජාත්‍යන්තර මූල්‍ය පදනම පවසයි. ඒත් කොරෝනා වෛරසයෙහි විකෘති ප්‍රභේද ආදී පැහැදිලි අවදානම තවදුරටත් පවතී. 2021 චීනයේ නැගී යන සමුළුවට අදහස් දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහකාර ප්‍රධානීවරයා මේ බව සඳහන් කළේය. මේ වසරේ ලෝක ආර්ථික වර්ධනය 5.5% දක්වා වර්ධනය වනු ඇති බවට ජනවාරි මාසයේදී අරමුදල විසින් පුරෝකථනය කරන ලදී. ඒත් ආර්ථිකයේ වැඩි වේගයකින් යථා තත්ත්වයට පත්වෙමින් පවතී. චීනය සම්පූර්ණයෙන් මෙන් සාමාන්‍ය අතට හැරී තිබේ. ඒ චීනෙන් පිටත ලෝකයේ දියුණු සහ දියුණු වෙමින් පවතින රටවල් අතර පරතරය සීග්‍රයෙන් වැඩි වෙමින් පවතින බව අරමුදල පෙන්වා දෙයි. ඔන්න ඩොක්ටර් කිව්වද තාත්තට ගෙදර යන්න පුළුවන් කියලා. දුවලට මම නිසා හරි කරදරයක් නේද උනේ. කසුන්ගේ LOLC ක්‍රෙඩිට් කාඩ් එක තිබුණ නිසා කිසි ප්‍රශ්නයක් උනේ නැහැ. තාත්තා සමීප වෙච්ච එකනේ අපේ සතුට. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැකීම. බස්නාහිර සබරගමු මධ්‍යම වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමු පළාත්වලත් ගාල්ල මාතර නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ක පමණ තද වැසි ඇති විය හැකියි. ඌව පළාතේත් හම්බන්තොට මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැකීම. යරිසිරස්තල ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනාහිමියෝ අපවත් වෙති. මෙරට ගංගා සංරක්ෂණය කිරීමේ ජාතික වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් අදැරබෙයි. රටවල් 6ක ශ්‍රී ලංකාවට එහි මානව හිමිකම් යෝජනාව අද සාහිත විවාදයට. අභිහසලාභී උපාධිධාරී දසදහසක් අද සිට ස්ථිරපත්වීම් ලබති. පානීය ජල ව්‍යාපෘති රැසක් ඉදිරියේදී ජනතා අයිතියට. ඒ සමගින් උදැසන ප්‍රධාන ප්‍රවෘත්ති නිමාවට පත්වනවා. අපගේ මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේ ඔබට යලි සවන් දිය හැකියි.